අවස්ථා විපර්යාසයක් කීවම අපි සාමාන්‍යයෙන් කතා කරනවා අවස්ථා විපර්යාස තුනක් ගැන. ඝණයක් ද්‍රවයක් බවට පත් වෙනවා ද්‍රවාංකයේදී නේද? අන්නේ ඝණයක් ද්‍රවයක් බවට පත් වෙනවාට කියනවා අපි විලයනයක් කියලා. ද්‍රවයක් වායුවක් බවට පත් වෙනවා තාපාංකයේදී ඒකට කියනවා අපි වාෂ්පීකරණයක් කියලා. ඒ හැරුණම සමහරලාවට ඝන කෙලිම වායු වෙන අවස්ථාවල් තියෙනවා උර්ධවපාතනය කියන අපි ඒක උසස් පෙළ ෆිසික්ස් වල කතා කරන්නේ නැහැ. එහෙනම් අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද පුතේ? විලයනය සහ වාෂ්පීකරණය කියන දෙක. හරි. ඔය දෙකට අදාළව පුතේ අපිට තියෙනවානේ ප්‍රධාන අලුතෙන් හඳුනා ගන්න මේ විදිහතාවයේ පාඩම හඳුනා ගන්න ඕනේ. විච්ඡ භෞතික රාශි දෙකක්. එකක් විලයනයේ විශිෂ්ට ගුප්තතාවය, අනෙක වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය. හරි. කෙලිම මාතෘකාව දාගන්න පුතේ හිස් පිටුවේ. හරි. අවස්ථා විපර්යාස යටතේ ලියන්න පුතේ විලයනයේ විශිෂ්ට ගුප්තතාවය කියලා. විලයනයේ විශිෂ්ට ගුප්තතාවය. හරි. සිම්පල් L කියලා දාගන්න. විලයනයේ විශිෂ්ට ගුප්තතාවය සිම්පල් L. විලයනයේ විශිෂ්ට ගුප්තතාවය. හරි. මොකද්ද මේ විලයනයේ විශිෂ්ට ගුප්තතාවය කියන්නේ? පුතේ හිතන්නකෝ ද්‍රවාංකයේ තියෙන ඝන ද්‍රව්‍යක කිලෝග්‍රෑම් එකක් තියෙනවා. අන්න ඒක සම්පූර්ණ ද්‍රවය බවට පත් කරනවා. සම්පූර්ණ ද්‍රවය බවට පත් කරන ද්‍රවාංකයේම තියෙන. හරි. අන්න ඒ සඳහා සපයන්න සිද්ධ වෙන යම් තාප ප්‍රමාණයක් තියෙනවනේ. අන්නේ තාප ප්‍රමාණය තමයි විලයනයේ විගූතා කියලා කියන්නේ. හොඳේ. ද්‍රවාංකයේ තියෙන ඝන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් සම්පූර්ණයෙන්ම එම උෂ්ණත්වයේ තියෙන ද්‍රවයේ බවට හැරවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය විලයනයේ විශිෂ්ට ගුප්තතාවය. එතකොට පොදුවේ ගත්තම සිම්පල් M ස්කන්ධයක් සිම්පල් M ස්කන්ධයක් දිය කරවීම පිණිස විලයනය කරවීම පිණිස ලබා දෙන උන තාප ප්‍රමාණය වෙන්නේ Q සමාන ml. හරිනේ. කිලෝග්‍රෑම් එකක් දිය කරන් දෙන උන තාප ප්‍රමාණය මේක නම් පොදුවේ M කිලෝග්‍රෑම් ස්කන්ධය දිය කරන් දෙන උන තාප ප්‍රමාණය Q සමාන සිම්පල් ml. හරි. එතකොට මේ සිම්පල් L උක්ත කරලා බැලුවත් පේනවා මෙයා ජූල් වලින් මනින්නේ මෙයා කිලෝග්‍රෑම් වලින් මනින්නේ සිම්පල් L කෙනෙක් ළඟ ඒකේ ජූල් කිලෝග්‍රෑමයට. හරි. දැනට මම ඔයාලට කිව්වේ මේක මේ සූත්‍රයෙන් දෙන්නේ මොකද්ද පුතේ? ද්‍රවාංකයේ තිබෙන ඝන ද්‍රව්‍යයක සිම්පල් M ස්කන්ධයක් සම්පූර්ණයෙන්ම එම උෂ්ණත්වයේම තිබෙන ද්‍රවයේ බවට හැරවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය කියලා. හරි. ඒක අනිත් පැතරත් හරි. අනිත් පැතර කියන්නේ මොකද පුතේ? ඝනයක් ද්‍රවයක් බවට පත් කරන තාපය දෙන්න ඕනේ. එයා ඒක තාපය උරා ගන්නවා. ඒක අනිත් පැත තමයි ද්‍රවයක් ආපස්සට ඝනයක් බවට පත් වෙනකොට ද්‍රවාංකයේ තියෙන ද්‍රවයක් ආපස්සට ඝනයක් බවට පත් වෙනකොට පුතේ ආයමත් මේහා සමාන තාප ප්‍රමාණයක්ම පිට කරනවා. ඒතර මේ සූත්‍රයෙන් එනවා ද්‍රවාංකයේ තියෙන ඝනයක් ද්‍රවයක් බවට පත් වෙද්දී උරා ගන්න තාපය අනෙක් පැත්තට පුතේ ද්‍රවාංකයේ තියෙන ද්‍රවයේ ඝනයේ බවට පත් වෙද්දී පිට කරන තාප ප්‍රමාණය. මේ සූත්‍රය සමහරලාට අපි කාලයෙන් බෙදලා හරි මෙහෙමත් ලියනවා. ඊට සමහර කට්ටිය ඉතින් Q බෙදීමට ඊට Q dot කියලා ලියන අය ඉන්නවා. සිම්පල් M බෙදීමට සිම්පල් M බෙදීමට ඊට M dot කියලා ලියනවා. හරි. එතකොට දැන් මේ දින ශීඝ්‍රතාවල් වෙන්න එපයි පුතේ. හරි. එතන මේකෙත් අර දෙපැත්තටම කියන්න පුළුවන්. එක්ක මේ තියෙන්නේ ද්‍රවාංකයේ තිබෙන ඝන ද්‍රව්‍යයට තාපය ලබා දෙන ශීඝ්‍රතාව. එක්ක එතකොට මේ සූත්‍රයෙන් එන්නේ පුතේ Q බෙදීම T කියන්නේ ද්‍රවාංකයේ තියෙන ඝන ද්‍රව්‍යයට තාපය ලබා දෙන ශීඝ්‍රතාව. එතකොට M බෙදීම T කියන්නේ නැත්නම් M dot කියන්නේ ඝනයේ ද්‍රව බවට පත් වෙන ශීඝ්‍රතාව. එතකොට මෙයාගේ ඒකකයේ තත්පරයේ ජූල් එහෙම නැත්නම් වෝල්ට්. මෙයාගේ ඒකකයේ තත්පරයේ කිලෝග්‍රෑම්. ඒක අනිත් පැත්තට හරි මොකද්ද? Q බෙදීම T කියන්නේ සමහර විට ද්‍රවාංකයේ තිබෙන ද්‍රවයෙන් තාපය පිටව යන ශීඝ්‍රතාවය. එතකොට M dot කියන්නේ මොකද්ද පුතේ? ද්‍රවය ඝන බවට පත් වෙන ශීඝ්‍රතාවය. ලියන්නද ඔය ටික පුතේ? මාතෘකාව විතරයි දැන් ලියලා තියෙන්නේ පුතේ. ලියා ගන්න. කෙටි කරලා ලියන්න. V ගූතා යනු විලයනයේ විශිෂ්ට ගුප්තතාවය යනු විලයනයේ විශිෂ්ට ගුප්තතාවය යනු V ගූතා යනු ද්‍රවාංකයේ ඇති
ඝන ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක් ඝන ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක් සම්පූර්ණයෙන්ම එමෝෂනත්වයේ ඇති සම්පූර්ණයෙන්ම එමෝෂනත්වයේ ඇති ද්‍රවය බවට හැරවීමට ලබා දී යුතු තාප ප්‍රමාණයයි. ලබා දී යුතු තාප ප්‍රමාණයයි. ඊළඟ රුලේ මාතෘකාව ගාව සිම්බල් එල් කියලා සංකේත දාන්න නැතිනේ. හරි. දැන් ලියන්න ඊළඟ රුලේ හු රුල කරලා වගේ පොඩි ඩක් තියලා ද්‍රවාංකයේ ඇති ඝන ද්‍රව්‍යයක සිම්බල් m ස්කන්ධයක් ඝන ද්‍රව්‍යයක සිම්බල් m ස්කන්ධයක් සම්පූර්ණ ද්‍රවයේ බවට හැරවීමට ලබා දී යුතු තාප ප්‍රමාණය ඇලෙයිරක් ද්‍රවාංකයේ ඇති ද්‍රවයක සිම්බල් m ස්කන්ධයක් සම්පූර්ණයෙන් ඝනයේ බවට හැරීමේදී පිට කරන තාපය කියලා ලියන්න දුවේ පුතේ q සමානයි සිම්බල් ml කියලා. q සමානයි සිම්බල් ml. සූත්‍රය කොටු කරලා හරි හයිලයිට් කරලා හරි තියාගන්නකෝ. පස්සේ මේ එක එකනාගේ ඒකකත් එතනම ලියමුද පුතේ? q වල ඒකකේ ලියන්නේ ජූල් කියලා. q කියන්නේ ජූල් ගාණක්. සිම්බල් m කියන්නේ කිලෝග්‍රෑම් ගාණක් පැහැදිලිවම. සිම්බල් l කියන්නේ ජූල් කිලෝග්‍රෑම් ඍණ 1. හරි. දැන් ඊළඟට මොකද කරන්න පුතේ? ආය රුල කරලා වගේ මේ දෙපැත්ත සිම්බල් t අකුරින් බෙදලා ලියන්න. හරි. q බෙදීම t සමානයි m l බෙදීම t ඕන ඊළඟ රුලේ q dot සමානයි m dot l කියලා ලියන්න. q dot සමාන m dot simple l. හරි. එක්ක මේක හරි t අකුර නැතුව dot එක දාලා ලියපු සූත්‍රය හරි තියෙන. ඒ දෙකෙන් කෝක හරි කොටු කරගන්නකෝ. හරි. දැන් ලියන්නේ නම් q බෙදීම t සමානයි ද්‍රවාංක ඇති ඝන ද්‍රව්‍යයට තාපය ලබා දෙන ශීඝ්‍රතාවය ඇලෙයිරක් ද්‍රවාංකයේ ඇති ද්‍රවයෙන් තාපේ පිට වී යන ශීඝ්‍රතාවය ඒකක එතනම ලියා ගන්න පුතේ ජූල් s ඍණ 1 සමානයි වොට්. ජූල් s ඍණ 1 සමානයි වොට්. හරි. ඊළඟ රුලේ m dot සමානයි නැත්නම් m බෙදීම t කියන එක. m dot සමානයි ද්‍රවාංකයේ ඇති ඝණය ද්‍රව බවට පත්වන ශීඝ්‍රතාවය ඇලෙයිරක්. අනික් පැත්තට ද්‍රවාංකයේ ඇති ද්‍රවය තාපේ පිට කරන ශීඝ්‍රතාවය. හරි. එයාගේ එකකේ මොකද ඉතින් තප්පරයට කිලෝග්‍රෑම්. පැහැදිලිනේ? තප්පරයට කිලෝග්‍රෑම්. හරි. හොඳයි. දැන් අපි කතා කරේ විලයනේ විශිෂ්ට ගුප්තතාපය සිම්බල් L ගැන.
ඒ වගේ ඊළඟට එන වචනේ තමයි පුතේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය කැපිටල් L. සමහර දරුවෝ ගොල්ලෝ මේ දෙකම එකම ලකුරක් පාවිච්චි කරන්න පුරුදු වෙච්ච අය ඇති. මම නම් මගේ ක්ලාස් වල විලයනයේ වීගූතාව වලට සිම්බල් එලුත් වාෂ්පීකරණ වීගූතාව වලට කැපිටල් එලුත් පැහැදිලිව භාවිතා කරනවා. එතන මොකද්ද මේ වාෂ්පීකරණ වීගූතාව කියලා කියන්නේ? හරි. හිතන්නකො ද්‍රවයක කිලෝග්‍රෑම් එකක් තියෙනවා. ද්‍රවය හරියටම තාපාංකයේ තියෙන. හරි. ජලය නම් 100 කියලා කියන්නේ. හරි. මේකට තාපය දීලා පුතේ තනිකර සම්පූර්ණයෙන්ම වායුව බවට හරවනවා. කිලෝග්‍රෑම් එකම තනිකර වායුව බවට හරවනවා තාපාංකයේම තියෙන. ඒක රත් වීමක් එහෙම නෑ පුතේ. හරි. ඒ තියෙන උෂ්ණත්වයේදී තමයි වායුව බවට හරවන්නේ. අන්නේ හරවනකොට ඒ වෙනුවෙන් දෙන්න වෙන තාප ප්‍රමාණය තමයි වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය කියලා කියන්නේ. ඒක පොදුවේ මේ කිලෝග්‍රෑම් එකකට මේ කතා කරන්නේ. පොදුවේ සිම්බල් M ස්කන්ධයක් තාපාංකයේ තියෙන ද්‍රවයක සිම්බල් M ස්කන්ධයක් සම්පූර්ණයෙන්ම උෂ්ණත්වයේ තියෙන වායුව බවට හරවන්න දෙන්න ඕන තාප ප්‍රමාණය Q සමාන M කැපිටල් L. ජූල් කිලෝග්‍රෑමට ජූල්. හරි. දැන් ඔයාලට මම ඒ කිව්වේ කොයි අර්ථයෙන්ද කිව්වේ පුතේ? තාපාංකයේ තිබෙන ද්‍රවය වායුවට හරවන්න දෙන්න ඕනේ තාපය. ඒක අනෙක් පැත්තත් හරිනේ. මොකද ඔගේ අනෙක් පැත්ත කියන්නේ? වායුව තාපාංකයේ තියෙන වායුව ද්‍රවය බවට හරවද්දී වායුව ද්‍රවය බවට හරවද්දී පිට කර තාප ප්‍රමාණය. පිට කර තාප ප්‍රමාණය ලියන්නේ ඔය සූත්‍රෙම තමයි. අර කලින් වගේම තමයි ඉතින් කතාව. හරිනේ? ද්‍රවය වායුව වෙද්දී ඔච්චරක් තාපය උරා ගන්නවා. වායුව ද්‍රවය වෙද්දී ඔච්චරක් තාපය පිට කරනවා. ඕකෙත් කාලයෙන් බෙදලා Q බෙදීම T සමානයි. හරි. M L බෙදීම T එහෙම නැත්නම් Q dot සමානයි M dot L කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට මේ තියෙන අර ශීඝ්‍රතා සූත්‍ර තියෙන්නේ. මේ කියන්නේ මොකද්ද එතකොට? තේරුම් ගන්න. තනියම හිතන්න. තාපාංකයේ තිබෙන ද්‍රවයට තාපය ලබා දෙන ශීඝ්‍රතාවය. එහෙනම් මේ තියෙන්නේ ද්‍රවය වාෂ්පීකරණය නැත්නම් වායුව බවට පත් වෙන ශීඝ්‍රතාවය. ඒක අනික් පැත්තට තිබුණොත් පුතේ මේ තියෙන එතකොට වායුවෙන් තාපය පිට වී යන ශීඝ්‍රතාවය. එහෙනම් මේ තියෙන වායුව ද්‍රව බවට පත් වෙන ශීඝ්‍රතාවය. හරි. දාගමු. අංක 2 ටැක් ඉඩක් ඇරලා දියන අංක 2 වාෂ්පීකරණයේ වීගූතාව. වාෂ්පීකරණයේ වීගූතාව. හරි. ලියන්න එන කැපිටල් L කියලා සංකේතය. ලියමු. තාපාංකයේ ඇති ද්‍රවයක කිලෝග්‍රෑම් එකක්. තාපාංකයේ ඇති ද්‍රවයක කිලෝග්‍රෑම් එකක්. සම්පූර්ණයෙන්ම උෂ්ණත්වයේ ඇති වායුව බවට පත් කිරීමට ලබා දී යුතු තාප ප්‍රමාණයයි. ඉස්සරහ ලියන්න තිබුණේ වාවීගූතා යනු කියලා. ලබා දී යුතු තාප ප්‍රමාණයයි. හරි. සරුලක් කරලා පුතේ තාපාංකයේ ඇති ද්‍රවයක සිම්බල් M ස්කන්ධයක්. තාපාංකයේ ඇති ද්‍රවයක සිම්බල් M ස්කන්ධයක්. සම්පූර්ණයෙන්ම උෂ්ණත්වයේ ඇති වායුවට හැරවීමට ලබා දී යුතු තාප ප්‍රමාණය. ඇලයිරක් තාපාංකයේ ඇති වායුවක සිම්බල් M ස්කන්ධයක්. තාපාංකයේ ඇති වායුවක සිම්බල් M ස්කන්ධයක් සම්පූර්ණයෙන්ම උෂ්ණත්වයේ ඇති ද්‍රවය බවට හැරීමේදී පිටවන තාප ප්‍රමාණය Q සමානයි M කැපිටල් L. Q සමානයි සිම්බල් M කැපිටල් L. හරි. කොටු කරගන්න පුතේ.
පස්සේ හරි පස්සේ රූලක් ඇරලා ලියා ගන්න මේක T වලින් බෙදලා අනේ ඒක කිලිුවේ නෑනේ අර ගිය සැරේ ඒකමයි ජූල් කිලෝග්‍රෑම් නේ ජූල් හරි දැන් T වලින් බෙදලා ලියලා ඊට පස්සේ Q බෙදීම T වෙනකොට Q dot M බෙදීම T වෙනකොට M dot කියලා දාලා ලියන්න. ඒකත් කොටු කරගන්න ප්‍රශ්න නැහැ. ගිය සැරේත් කොටු කරන්න පුළුවන් මේකත් කොටු කරන්න පුළුවන්. හරි. දැන් ලියන්න Q dot නැත්නම් Q බෙදීම T ගේ තේරුම තාපාංක ඇති ද්‍රවයට තාපය ලබා දෙන ශීඝ්‍රතාව ඇලෙරක් තාපාංක ඇති වායුවෙන් තාපය පිටවන ශීඝ්‍රතාව ලියන වරහන් ASCII ජූල් S ඍණ 1 සමානයි වොට්. ඒකකයේ ජූල් S ඍණ 1 සමානයි වොට්. ඊළඟ රුලේ M dot සමානයි තාපාංකයේ ඇති ද්‍රවය වාෂ්පීකරණය වන ශීඝ්‍රතාව ඇලෙරක් තා පිට වෙනවනම් අනිත් පැත්ත ලියන්න එපා පුතේ. වාෂ්පීකරණ ශීඝ්‍රතාව ඇලෙරක් තාපාංක ඇති වායුව ද්‍රවයේ බවට පත්වන ශීඝ්‍රතාවය. තාපාංක ඇති වායුව ද්‍රවයේ බවට පත්වන ශීඝ්‍රතාවය. තාපාංක ඇති වායුව ද්‍රවයේ බවට පත්වන ශීඝ්‍රතාවය. ඒකක ලියමු තත්පරයට කිලෝග්‍රෑම් කියලා. M dot ගේ එකකේ තත්පරයට කිලෝග්‍රෑම්. හරි. දැන් ඔයාලට තේරෙනවනේ පුතේ මේ නෝට් එකයි මේ නෝට් එකයි ඉතාම සමරූපයි කියලා. වෙනස් වෙන තැන් මොනවද? ඝන ද්‍රව කියලා තිබිච්ච එක ද්‍රව වායු වශයෙන් මාරු වුණා. ද්‍රවාංක කියලා තිබුණු වචනේ තාපාංකයේ වශයෙන් මාරු වුණා. හරි. ඊළඟට දාගන්න කෙරි මාතෘකාවක ඉදිරිය පුතේ උෂ්ණත්වය සමග නෑ කාලය සමග උෂ්ණත්වය විචලනය කියලා. කාලය සමග උෂ්ණත්වය විචලනය. හරි. කාලය සමග උෂ්ණත්වය විචලනය. පුතේ හිතන්නකො ද්‍රවාංකයට වඩා පහළ උෂ්ණත්වයක තියෙන. ද්‍රවාංකයට වැඩිය පහළ උෂ්ණත්වයක තියෙන ඝන ද්‍රව්‍ය. හරි. නිකන් හිතන්න ඉටි වර්ගයක් තියෙන සෙල්සියස් 50 ද්‍රවාංකය කියලා කියමුකෝ. ඒතර මම මේ කතා කරන සෙල්සියස් 30 විතර තියෙන එකක් ගැන. අයිස් ජලයේ හිමාලය කතන්දරයේදී ද්‍රවාංක සෙස බිඳුව. ඒකට වෙනම නමක් කියන හිමාංකය කියලා. හරි. ඉතින් මම මේ කතා කරන්නේ ඍණ උෂ්ණත්වයක තියෙන අයිස් ගැන. හරි. අපි හිතමු ද්‍රවාංකයට වඩා පහළ උෂ්ණත්වයක තියෙන ඝන ද්‍රව්‍යයක් සාම්පලයක් අරගෙන ඒකාකාර ශීඝ්‍රතාවයෙන් ඒ ඝන ද්‍රව්‍යයට තාපය ලබා දීගෙන යනවා. තාප හානි වීම එහෙම නැහැ. එයාට ඒකාකාර ශීඝ්‍රතාවයෙන් තාපය ලබා දීගෙන යනවා. හරිද? එතකොට මෙහෙමයි. මම මෙතන බිඳුව කියලා ලියන්න යන්නේ නැහැ පුතේ. මොකද ඇත්තට බිඳුව කියලා ගත්තොත් අයිස් වලට ගැලපෙන්නේ එහෙනම් ඍණ අගයන් මෙහෙන් අදින්න පටන් ගන්නවා. මම මොනවත් දාන්නේ නැහැ මෙතන. හරි මොකක් හරි වේවා උෂ්ණත්වයක් වේවා ද්‍රවාංකය මෙතන තියෙනවා තාපාංකය මෙතන තියෙනවා කියලා හිතන්න. හරිද? එතන ඝන ද්‍රව්‍ය පටන් ගන්න මේ වගේ උෂ්ණත්වයකින්. හොඳයි. ඝන ද්‍රව්‍යයට තාපය ලබා දෙන්න පටන් ගත්තම මොකද වෙන්නේ? ඝන ද්‍රව්‍ය උන රත් වේගන යන්න පටන් ගන්නවා. හරි? ඝන ද්‍රව්‍ය උන රත් වේගන යනවා. ඝන ද්‍රව්‍ය රත් වේගන ගිහිල්ලා එළඹෙනවා පුතේ ද්‍රවාංකයට. ඔය ඝනේ රත් වේගන ගියේ. ද්‍රවාංකයට ආවට පස්සේ මොකද වෙන්නේ? උෂ්ණත්වයේ ද්‍රවාංකයේ නියතව තියාගෙන ඝන ද්‍රව්‍ය විලයනය වෙන්න පටන් ගන්නවා. හරි? ඊට පස්සේ විලයනයේ සම්පූර්ණ ඉවරයක් වෙනකම්ම උෂ්ණත්වයේ ද්‍රවාංකයේම නියතව තියෙනවා. හරි? මේ සිද්ධ වෙන විලයනයේ ක්‍රියාවලිය. හරි. ඒතොර කොල්ලෝ අපි හිතමු විලයන ක්‍රියාවලිය මෙතෙන්දී සම්පූර්ණ ඉවරයක් වෙනවා කියලා. හොඳයි. ඉතින් මෙතන තියෙන්නේ තනිකර ඝන ද්‍රව්‍යයක්. මේ හරිය වෙනකොට තියෙන පුතේ ඝනයෙන් කොටසක් ද්‍රව වෙලා
ඝන ද්‍රව මිශ්‍රණයක්. මෙතනට එනකොට තියෙන තනිකර ද්‍රවය. තනිකර ද්‍රවය මේ වෙදි තියෙන්නේ. සම්පූර්ණ ද්‍රව වෙලා ඉවර වුණාට පස්සේ ද්‍රවය රත් වෙන්න පටන් ගන්නවා. හරිද? අපි ද්‍රවය රත් වෙගෙන ඔන්න තාපය දෙනකොට ද්‍රවය ඔන්න රත් වෙගෙන යන පටන් ගත්තා. හරි? මෙහෙම යනවා රත් වෙගෙන යනවා ද්‍රවය. තාපාංකය වෙනකන් ද්‍රවය එක දිගට රත් වෙගෙන යනවා. තාපය දෙන ඒකාකාර ශීඝ්‍රතාවය නිසා රත් වීමත් ඒකාකාර ශීඝ්‍රතාවයෙන් සිද්ධ වෙන්න ඕනේ. තාපාංකයට ආවට පස්සේ ද්‍රවය පටන් ගන්න වාෂ්පීකරණය වෙන්නේ. ඒක සම්පූර්ණ වාෂ්පීකරණය වෙලා ඉවරයක් වෙනකන් උෂ්ණත්වය තාපාංකයේම නියතව තියෙනවා. හරි? උෂ්ණත්වය වන තාපාංකයේ නියතව තියෙනවා. හරිද? ඒ වාෂ්පීකරණ ක්‍රියාවලිය. ඔයාලා අදිනකොට දරුවනේ උවමනාවෙම මේක සඳහා ගත වුණු කාල ප්‍රමාණයට වැඩි උවමනාවෙම මේකට ගත කරන කාලය වැඩියෙන් අදින්න. මොකද සාමාන්‍යයෙන් හැම පදාර්ථයකම වගේ විලයනයේ වීගූතාට වඩා වාෂ්පීකර වීගූතායක වැඩි. තේරුණා? විලයන දෙන්න ඕන තා ප්‍රමාණයට වඩා ඒ ස්කන්ධේ වාෂ්පීකරණය කරන් දෙන්න ඕන තා ප්‍රමාණය වැඩි. ඒ නිසා ඒකාකාර ශීඝ්‍රතාවය නම් තාපෙ දෙන්නේ ගතන කාලයත් වැඩි. හරි? එතකොට අපි හිතමු මෙන්න මෙතන වෙනකොට කොල්ලනේ වාෂ්පීකර ක්‍රියාවලිය සම්පූර්ණ ඉවර වුණා කියලා අපි හිතමු. හරි? එතකොට මේ වෙනකොට තියෙන්නේ තනිකර ද්‍රවය. ඔහොම ද්‍රවය රත් වෙගෙන ඇවිල්ලා මේ විදි තාම ද්‍රවයේ තියෙන තාපාංග එළඹුණා විතරයි. මේ හරිය වෙනකොට දුවේ පුතේ ද්‍රවයෙන් කොටසක් වායුව බවට හැරිලා. දැන් මේ හරියේ තියෙන ද්‍රව වායු මිශ්‍රණය. එහෙම ගිහිලා මෙතනින්දී තනිකර තියෙන තාපාංකයේ තියෙන වායුව. අන්න ඒක සම්පූර්ණයෙන් වායුව වෙලා ඉවර වුණාට පස්සේ තවදුරටත් අපි තාපෙ දෙනවා. ඒක පිට වෙලා ගියේ නැහැ කියලා හිතන්න. හරි? එතනින් පස්සේ මොකද වෙන්නේ? වායුව රත් වෙන්න පටන් ගන්නවා. හරි? වායුව ඔන්න රත් වෙගෙන යනවා. ඉතින් එහාට මොකද වෙන්නේ කියන එක ගැන අපි සාමාන්‍ය උසස් පෙළ මට්ටමට කතා කරන්නේ නැහැ නේ පුතේ. කාලය සමග ඔන්න උෂ්ණත්වය වෙනස් වෙගෙන යන විදිහ. තේරුණා? පියවර යනවා පුතේ 5. ඝන ද්‍රව්‍ය රත් වීම කියන පියවර. පළවෙනි පියවර. විලයනය දෙවෙනි පියවර. ද්‍රවය රත් වීම කියන එක තුන්වෙනි පියවර. වාෂ්පීකරණය වෙනවා කියන එක හතරවෙනි පියවර. වායුව රත් වෙනවා කියන එක පස්වෙනි පියවර. හරි? අපි මෙතනින් රත් කරන කතන්දරේ නැවැත්තුවා කියලා අපි දැන්ට හිතමු. හරි? මෙතනින් නැවැත්තුවා කතන්දරේ. ඒතර මම ගන්නවා පුතේ මාක් කර ගන්නවා ඝණය රත් කරන්න T1 කාලයක් ගියා. විලයනය කරන්න T2 කාලයක් ගියා. ද්‍රව බවට හරවන්න T3 කාලයක් ගියා. හරි? ඊට පස්සේ මොකද වෙන්නේ? වාෂ්පීකරණය කරන්න T4 කාලයක් ගියා. හරි? වායුව රත් කරනවා කියලා හිතන්න T5 කාලයක් තිස්සේ. හරි? දැන් අපි හිතමු අපි යාට තාපය ලබා දෙන ශීඝ්‍රතාව කැපිටල් P කියලා. තාපය ලබා දෙන ශීඝ්‍රතාව P නම් හරි. දැන් මෙන්න මෙතනදී ඝන ද්‍රව්‍ය මෙතන සිට මෙතන රත් කරනවනේ පුතේ. අපි උෂ්ණත්වයට අග යන්න මොකක් හරි අකුරු ටිකක් දා ගන්නවා නම් T1 මේකට මෙල්ටිං පොයින්ට් එකක් තියෙන නිකන් T1 M වගේ දාගමු. හරි. මේක T1 B කියලා දාගමු. හරි. බොයිලින් පොයින්ට් එක මේක ඕන T1 I පටන් ගන්න එකනේ පුතේ. මේ අර කතන්දර ඉවර කරපු උෂ්ණත්වය තියෙන්නේ. වායුව රත් කරලා නැවැත්තු උෂ්ණත්වය තියෙන්නේ පුතේ. හරි. අපි ඒක T1 F කියලා කියමු අවසාන උෂ්ණත්වයට. තේරුණා? පටන් ගන්න උෂ්ණත්වය T1 I ඉවර කර උෂ්ණත්වය T1 F. ඒ කියන්නේ ඉනිෂියල් එකයි ෆයිනල් එකයි. විලයන වෙන උෂ්ණත්වය T1 M කියලා ගත්තා ද්‍රවාංකයට. වාෂ්පීකරණ උෂ්ණත්වය T1 B කියලා ගත්තා තාපාංකයට. හරි. දැන් එතකොට මෙන්න මෙතනින් මෙතනට ලබා දුන්නු තාප ප්‍රමාණය කාලයෙන් බෙදුවම ශබදාට සමාන වෙන්න එපේ. එතකොට මෙතනින් මෙතනට යනකොට mc තාපයක් නුරා ගන්නෙ. ඝන ද්‍රව්‍යයක් රත් වීමක් තියෙන. රත් වීමක්. එන mc ලියන්න ඕනේ. හරි. mc ලියනකොට m c s කියලා ලියනවා ඝන ද්‍රව්‍ය විතාදා කියන තේරුම ඇතුව. solid. හරි. cs රත් වීම බලන්න දුවේ. T1 I වල ඉඳලා T1 M වෙනකන් රත් වුණා. හරි. T1 M වෙනකන් රත් වුණා T1 I වල ඉඳලා. ඔන්න රත් වුණු ප්‍රමාණය. ඒක ඒ සඳහා ගත වූ කාලයෙන් බෙදුවාම තමයි ශ්‍රමතාවයේ බවට හැරෙන්නේ. තේරුණා? MC data ඔන්න කාලයෙන් බෙදලා ගත්තා ඔන්න ශ්‍රමතාවය මට එන්නේ. ඊළඟට මෙතනින් මේ ටිකේදී විලයනයක් වෙන්නේ. විලයන වෙනකොට ඒ සඳහා අපිට දෙන්න වෙන තා ප්‍රමාණය ටිකර කලින් ගෑනුවා සිම්බල් ml කියලා. අර සිම්බල් ml බෙදනවා ඒ සඳහා ගත වූ කාලේ T2. ඒතර රත් වීමක් නෙවෙයි. අවස්ථා විපර්යාසයක්. විලයනයක් වෙන්නේ. ඒ වෙනුවෙන් දෙනවන් තාප ml. කාලෙන් බෙදුවම ඒකත් අර ශ්‍රමතාවට සමාන වෙන්න ඕනේ. එකම ශ්‍රමතාවනේ. ඊළඟ තුන්වෙනි පියවරේ ද්‍රවය රත් කරනවා. ද්‍රවය රත් වෙගෙන යනකොට උරා ගන්න තාප ප්‍රමාණය ලියන MC data කියලා. MC data කියලා ලියනකොට දුවේ පුතේ එතන C කියලා අදහස් කරන ද්‍රවයේ විතාදා කියන එක
අපි ඒකට Cl කියලා දාමු ලික්විඩ් කියන අර්ථයෙන්. රත් උනේ T m වල ඉඳලා පුතේ T b වෙනකම්. හරි. එහෙනම් ලියමු අපි m ගුණ කිරීම Cl ගුණ කිරීම හරි. රත් උනේ T b ඍණ T m ප්‍රමාණයක්. ඒක අදාළ කලෙ T 3න් බෙදුවම අන්න ඒකත් අර කී ක්ෂමතාවටම සමාන විය යුතුයි. හරි. ඔයාලා ලියනකොට එක දිගට පල්ලෙහාට අර ලියාගෙන යන පුතේ මම පල්ලෙහා ලියන ඊළඟ දෙක. හරි. දැන් වාෂ්පීකරණයක් වෙනවනේ. වාෂ්පීකරණය වෙන්න උරා ගන්න තාප ප්‍රමාණය. අපි දෙන්න ඕන තාප ප්‍රමාණය. ලියන්නේ ml කියලා. ml කියන එක T4න් බෙදුවම හරි. ඔන්න තාපය ලබා දෙන ශීඝ්‍රතාව. ඒකත් අර P සමානයි. ඊළඟ වායු රත් කරනවා. වායු රත් කරන පුතේ තාප ප්‍රමාණය ලියන්නේ mc θ කියලා. හරි. mc θ කියන්නේ C කියන්නේ වායුවේ ගෑස් එකේ විතාදා රත් උනේ T b වල ඉඳලා දුවේ T f වෙනකම්. එහෙනම් mc θ ලියනකොට m ගුණ කිරීම හරි C G ගුණ කිරීම හරි T F අඩු කිරීම T b T F අඩු කිරීම T b ඒක අර කාලේ T පහෙන් බෙදනවා. තේරුණා? ඝණය රත් වෙන උරා ගන්න තාපයේ කාලයෙන් බෙදුවා. විලයන වෙන උරා ගන්න තාපයේ කාලයෙන් බෙදුවා. ද්‍රවය රත් වෙන උරා ගන්න තාපයේ කාලයෙන් බෙදුවා. වාෂ්පීකරණය වෙන උරා ගන්න තාපයේ කාලයෙන් බෙදුවා. වායු රත් වෙන උරා ගන්න තාප ප්‍රමාණය කාලයෙන් බෙදුවා. එතකොට එන්නේ තාපය අපි දීලා දෙන ශීඝ්‍රතාව, ක්ෂමතාව එකමයි. නියත ශීඝ්‍රතාව අපි දෙනවා කියලා කිව්වේ. එහෙනම් ඒක P ට සමාන කරලා ලියලා තියෙනවා. හරි. MCQ වල රචනා ගණන් වල වුණත් මේ අදහස ඉතාම වටිනවා. නිතර ඕනෑ වෙනවා අපිට. හරි. එතකොට කොල්ලෝ තව මේකේ කරුණු ගොඩාක් දෙනවා කියන්න. මෙන්න මේකේ මම එක දෙයක් කිව්වනේ බර කරලා කිව්වනේ මේකට වඩා මේක අනිවාර්යෙන් දිග වැඩියෙන් අදින්න කියලා කාලේ වැඩිපුර යනවා කියලා. හැබැයි මෙන්න මේ තුන්දෙනාගේ අනුක්‍රමණ ගැන ඔයගොල්ලෝ මොනවද දන්නේ? ඝනය රත් වෙනකොට ද්‍රවය රත් වෙනවා වායුව රත් වෙනකොට පුතේ අනුක්‍රමණය ගැන ප්‍රස්තාරේ. අනුක්‍රම සමානද නැද්ද? සාමාන්‍ය සමාන නම් වෙන්නේ නැහැ අනිවාර්ය අනුක්‍රම අසමානයි. කාගේද වැඩි කාගේද අඩු? එහෙම කියන්න බෑ. පොදුවේ කියන්න බෑ එක එක පදාර්ථ වල වෙනස්. ඇයි අනුක්‍රම වෙනස් වෙන හේතුව? වෙනස් වෙන හේතුව පුතේ මේ ගොල්ලොන්ගේ විතාදාවල් අසමානයි. එකම පදාර්ථයේ වුණත් ඝන ද්‍රව වායු අවස්ථාවල විතාදා අසමානයි. ඒ කියන්නේ උදාහරණයක් ගන්න අයිස් වල විතාදා වෙනයි. ජලයේ විතාදා වෙනයි. හිමාලයේ විතාදා වෙනයි. ඒතර අවස්ථා තුනේ ඇතිවම විතාදා වැඩිම ජලයේ විදිහට තියෙනකොට. අනිත් ඒවා ඊට වඩා අඩුයි. ඒත් අයිස් වල හිමාලයේ එකත් වෙනස්. පොඩ්ඩක් වෙනසක් තියෙනවා. එතකොට මේ විතාදාවල් වල වෙනස නිසා දුවේ පුතේ මේ ප්‍රස්ථාර කැලි තුනේ අනුක්‍රමණ සමාන වෙන්නේ නැහැ. ඒතර ඔය තුනෙන් අපිටම ඝනයේ ලෙස තියෙනව තමයි විතාදා අඩු කියලා නික උදාහරණ අඩුම ඒ වෙලාවේ කියලා. විතාදා අඩු නම් ඉක්මනට රත් වෙනවනේ. අනේ විතාදා අඩු එකේදී අනුක්‍රමණය වැඩියෙන් හැදෙනවා. අනුක්‍රමණය වැඩි ඉක්මනට රත් වෙනවා. හරි? විතාදා වැඩිම ද්‍රව අවස්ථාවේදී අපි නික උදාහරණ දෙමුකෝ. විතාදා වැඩි වෙන තරමට රත් වෙන හිමීන්ට. ඒතකොට ප්‍රස්ථාර අනුක්‍රමණය අඩු වෙනවා. හරි. මේ වගේ විශේෂ කරුණු ගණනාවක් මට තේරුම් කරලා දෙන්න තියෙනවා. දැන් ওই කීපයක් කිව්වේ තව තියෙනවා එහෙම පිටින්ම කියන්න දේවල්. හරි. ලියා ගන්න පුතේ මෙහෙම ද්‍රවාංකයට වඩා අඩු උෂ්ණත්වයක ඇති ද්‍රවාංකයට වඩා අඩු උෂ්ණත්වයක ඇති ඝන ද්‍රව්‍යයක සිඹලම් ස්කන්ධයකට ඝන ද්‍රව්‍යයක සිඹලම් ස්කන්ධයකට ඝන ද්‍රව්‍යයක සිඹලම් ස්කන්ධයකට කැපිටල් P නියත ශීඝ්‍රතාවෙන් කැල්පි නියත ශීඝ්‍රතාවෙන් තාපය ලබා දෙන්නේ යයි සිතමු. තාපය ලබා දෙන්නේ යයි සිතමු. කැල්පි නියත ශීඝ්‍රතාවෙන් තාපය ලබා දෙන්නේ යයි සිතමු. දැන් මං හිතන්නේ වායුව උනාට පස්සේ ඒක පිට වෙලා යන්නේ නැහැ. කොහොම හරි ඒකලත් අපි තාප ප්‍රමාණ දීගෙන ඉන්නවා දිගටම රත් කර කර යනවා වායුවත්. හරි. දැන් පරිස්සමෙන් මේ ප්‍රස්තාරය අඳින්න ඕනේ. ආයෙ කියන්නම් මේ රේඛා තුන අනුක්‍රමණ සමාන වෙන්නේ නැහැ. මේ රේඛාවට නම් මේ රේඛයි දිග වැඩි. කාලය වැඩිපුර යන හින්දා. හරි. T1 T1 T2 T3 T4 T5 T m T b T f. හරි. ප්‍රස්තාරේ නීට් එකට ඇඳ ගන්න පුතේ. මම වෙලාව දෙන්න.
නීට් එකට ඇඳ ගන්න ටීට අතිශය වැදගත් ප්‍රස්ථාරයක් සහ මේක යට දෙන වගන්ති සෙට් එක තියෙන ඉතාම වැදගත්. හරි ඝන විලයනයේ ද්‍රව වාෂ්පීකරණ වායු එඩික ඔක්කොම හරිද මේ ටික හරිද බලන්න පුතේ. තව වෙලාව ටිකක් ඕනේ නම් ඔයා හොම් පොඩ්ඩක් වීඩියෝ එක නවත්තගෙන පුතේ අඩුපාඩු ටිකත් හරි ගස්ගෙන ඉන්න. මේක හරියටම තියෙන්න ඕනේ. ගණන් හදන්නේදී අතිශය වැදගත් වෙනවා මේක. හරි දැන් අපි ගොඩක් තියෙන විස්තර වගේක් ලියන්න. පියවර පහක් තියෙනනේ. පියවර පහ මොනවද කියලා අපි ලියමු. හරි 1 ඝණය රත් වීම. ඝණය රත් වීම. හරි. අනේ ඝණය රත් වෙනකොට උරා ගන්න තාප ප්‍රමාණය Q1 කියලා කිව්වොත් Q1 කියන්නේ මෙන්න මේ කියන කෑල්ල. හරි. ලියන්න පුතේ මේ කෑල්ල විතරක්. හරි. Q1 සමානයි කියලා මේ කෑල්ල විතරක් ලියන්න. MCS T M ඍණ T I. මේ කෑල්ල විතරයි ලවයේ විතරයි පුතේ. හරි. ඝණය රත් වීම කියලා ඝණය රත් වෙද්දී උරා ගන්න තාප ප්‍රමාණය මේකෙන් ලියලා තියන්න. MCS T M ඍණ T I කියලා. මේ ටික. හරි. 2 විලයනය හරි. අනේ විලයනය වෙන්න ඕන කර තාප ප්‍රමාණය Q2 කියලා ගමුකෝ. Q2 කියලා අරගෙන සමානයි කියලා සිම්පල් ml කියලා ලියන්න. Q2 සමානයි සිම්පල් ml. Q2 සමානයි සිම්පල් ml. මේ මොකද? තුන්වෙනි පියවර ද්‍රවය රත් වීම. ද්‍රවය රත් වීම. ලියන්නේ නම් Q3 සමානයි සිම්පල් MCl ද්‍රවයේ ලික්විඩ් එකේ විතාදා රත් වෙන්නේ T B ඍණ T M ප්‍රමාණය. සිම්පල් MCl වරහණක් අස්ස T B ඍණ T M. ඔන්න MCD කෑල්ලක් එනවා. හතරවෙනි එක වාෂ්පීකරණය. හරි. ඒකට උරා ගන්න තාප ප්‍රමාණය Q4 කියලා කියමුකෝ. එන ලියන Q4 සමානයි ml කියලා. Q4 සමානයි M capital L. Q4 සමානයි M capital L. හරි. පස්වෙනි එක පුතේ වායුව රත් වීම. වායුව රත් වීම. හරි MCD ඩනේ පුතේ. MCG ඒ Q5 මේ Q4 මේ Q5 Q5 සමානයි MCG T F ඍණ T B. හරි. MCG T F ඍණ T B කියලා ලිව්වා. හරි. ඊට පස්සේ යන පුතේ තාපය සපයන්නේ එකම කැබල් P ශීඝ්‍රතාවයෙන් නිසා. තාපය සපයන්නේ නියත කැවල් P ශීඝ්‍රතාවයෙන් නිසා. නියත කැවල් P ශීඝ්‍රතාවයෙන් නිසා කියලා හොඳ දරුවෝ වගේ මේ සෙට් එක පෙළට ලියන්න. P සමානයි කියලා මේ සෙට් එකම ලියාගෙන යනවා ඉස්සරහට. හරි. P සමානයි මෙන්න මේ Q1 කියලා ලියපු එක මෙහෙමත් ලියන්න. Q1 කියලා ලිව්වත් ඇති. කමන්න මේකම ලියන්න. හුරු කරවන්න. බෙදනවා T එකේ. දෙවැනි එක ML බෙදනවා T දෙකේ. සිම්බල් L ලියන්න. M සිම්බල් L බෙදන්න T දෙකේ. ඊළඟ MCL T B ඍණ T M තාප ප්‍රමාණය බෙදන කාලය T 3. MCL T B ඍණ T M කියන එක බෙදමු කාලය T 3. හතරවෙනි එක කොල්ලනේ M capital L කියන එක බෙදන්න කාලය T 4. M capital L බෙදනවා කාලය T 4.
MCG ටීට F ඍණ ටීට B කියන එක්කෙනා බෙදනවා අදාළ කාලයේ T 5. සිමල MCG ටීට F ඍණ ටීට B කියන එක්කෙනා බෙදනවා අදාළ කාලයේ T 5 කියන එකේ. තේරුණා? P සමානයි කියලා පහම පේලියෙන් ලියලා සමාන කරලා ලියුවා. හරි. දැන් එතනත් බලන්න පුතේ ඔය ලියනකොට උනත් බලන්න පුතේ. MCD ට පදයයි ML එකයි MCD ට එකයි ML එකයි MCD ට එකයි. ප්‍රස්ථාරය බලන්න පුතේ රත් වෙන පියවරයි අවස්ථාවේ පර්යාසයයි ආය රත් වෙන පියවරයි අවස්ථාවේ පර්යාසයයි ආය රත් වෙන පියවරයි. තේරුණා? ඔහොමනේ ගිහිලා තියෙන්නේ. හරි. දැන් කරුණු ගොඩාක් තියෙනවා තරු කරුණු වශයෙන් ලියන්න යමු. සමහර තැන් විස්තර කරන්න උන් තැන්වල මම තේරුම් කරලා දෙන්න. හරි. තරුවක් දාලා ලියන්න පුතේ. ඝණයක් ද්‍රව බවටත් ඝණයක් ද්‍රව බවටත් ද්‍රවයක් ඝන බවටත් පත්වන උෂ්ණත්වය ඝණයක් ද්‍රව බවටත් ද්‍රවයක් ඝන බවටත් පත්වන උෂ්ණත්වය ද්‍රවාංකයයි. ඒකම ලියවනම් හරි ඝනය සහ ද්‍රවය තාප සමතුලිතව පවතින්නේ ද්‍රවාංකයේදී පමණයි. ඝනය සහ ද්‍රවය තාප සමතුලිතව පවතින්නේ ද්‍රවාංකයේදී පමණයි. හරි? ඒ කියන්නේ ද්‍රවාංක අඩු නම් ඒක ඝනය වෙන්න එපේ. ද්‍රවාංක වැඩි නම් ඒක ද්‍රවය වෙන්න එපේ. දෙක එකට එකම උෂ්ණත්වයක ඉන්නවා නම් ඒ ඉන්නේ ද්‍රවාංකෙදි විතරයි. හරි. එහෙනම් ඊළඟ වාක්‍ය මොකක් වෙන්න ඕනේද පුතේ? ඝන ද්‍රව ද්‍රව ඝන කිව්වා වගේ දැන් කියාවෙන ද්‍රව වායු වායු ද්‍රව. හරි. ද්‍රවයේ වායුව බවටත් වායුව ද්‍රවයේ බවටත් පත්වන උෂ්ණත්වය ද්‍රවයේ වායුව බවටත් වායුව ද්‍රවයේ බවටත් පත්වන උෂ්ණත්වය තාපාංකය. අපි අර ටීට B කියලා ලියුව ඕනා මෙතනත් පුතේ ද්‍රවාංකය කියලා වරහනස ටීට M කියලා ලියනවා. මේක වරහනස ටීට B කියලා ලියනවා. අවශ්‍යයි නා. හරි. ලියුවත් තමයි පර්ෆෙක්ට් නේ. ඒකම ලියන්න පුතේ ද්‍රවය සහ වායුව තාප සමතුලිතව පවතින්නේ තාපාංකයේදී පමණයි. තාප සමතුලිතව පවතින්නේ තාපාංකයේදී පමණයි. හරිනේ? තාපාංකයට අඩු නම් ඒක ද්‍රවය වෙන්න එපේ. තාපාංකයට වැඩි නම් ඒක වායුව වෙන්න එපේ. ද්‍රවයයි වායුවයි මික්ස් වෙලා තාප සමතුලිතව තියෙනවා නම් තියෙන එකම උෂ්ණත්වයේ තාපාංකෙදි විතරයි. හරි. ඊළඟට තව එකක් වැදගත් කරුණක් තමයි පුතේ මෙන්න මේ බලන්න. විලයනය වෙන්න පටන් ගත්තට පස්සේ උෂ්ණත්වය නියතව තියෙන ද්‍රවාංකය. වාෂ්පීකරණය වෙන්න පටන් ගත්තට පස්සේ උෂ්ණත්වයේ තාපාංකය නියතව තියෙනවා ඒ වැඩි ඉවරයක් වෙනකම්. ඒ කියන්නේ කොතන හරි තැනකදී පුතේ අපි තාපය දීගෙන යනකොට අවස්ථාවේ පර්යාසයක් පටන් ගත්ත කියලා හිතන්නකෝ. ඒ අවස්ථාවේ පර්යාසය පටන් ගත්තත් හරි ඒක සම්පූර්ණයෙන් ඉවරයක් වෙනකම් උෂ්ණත්වය එක්ක ද්‍රවාංක එක්ක තාපාංකේ නියතව තියෙනවා. තව විස්තර කරනවා නම් හිතන්නකෝ ඝණය ද්‍රව වෙන්න පටන් ගත්තා කියලා. හරිද? තාපය උරාගෙන ඝණය ද්‍රව වෙන්න පටන් ගත්තා. ඒ ද්‍රව වෙලා ඉවරම වෙනකන් උෂ්ණත්වය ද්‍රවාංකෙමයි තියෙන්නේ. ද්‍රවයෙන් තාප පිට වෙලා හිතන්නකෝ ද්‍රවය ඝන බවට පත් වෙන්න පටන් ගත්තා කියලා. එන එක සම්පූර්ණ ඉවරයක් වෙනකන් උෂ්ණත්වය ද්‍රවාංකෙමයි තියෙන්නේ. ද්‍රවය හිතන්නකෝ තාපාංකයට එළඹිලා වායු බවට පත් වෙන පටන් ගත්තා කියලා. එන එක සම්පූර්ණ වායු වල ඉවරයක් වෙනකන් උෂ්ණත්වය තාපාංකයේමයි තියෙන්නේ. වායුවෙන් තාප පිට වෙලා ඒක ද්‍රව වෙන්න පටන් ගත්තා කියලා හිතන්නකෝ තාපාංකයේදී. එන ඒක ඒ වායු සාම්පලේ සම්පූර්ණයෙන් ද්‍රව වෙලා ඉවර වෙනකන් උෂ්ණත්වයේ තාපාංකයේමයි තියෙන්නේ. අතිශය වැදගත් ගණන් හදන්න ගියා. තරුවක් දාලා ලියා ගන්න. අවස්ථාවේ විපර්යාසයක් ආරම්භුණු විට එය සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක්
එය සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් උෂ්ණත්වය නියතව පවතී. උෂ්ණත්වය නියතව පවතී. උෂ්ණත්වය නියතව පවතී. ඕන පද්ධතිය කියලා ලියන වචන පද්ධතිය උෂ්ණත්වය නියතව පවතී. හරි. එනම් කියලා ලියන්න කරු පල්ලෙහාට ලියන පුතේ. ඝණයක් ද්‍රව වීම ආරමුණු විට ඝණයක් ද්‍රව වීම ආරමුණු විට සම්පූර්ණ ද්‍රවී අවසන් වන තෙක් සම්පූර්ණ ද්‍රවී අවසන් වන තෙක් සහ ද්‍රවයක් ඝන වීම ආරමුණු විට නැත්නම් ආරමුණු පසු ද්‍රවයක් ඝන වීම ආරමුණු පසු එය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් එය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් උෂ්ණත්වය ද්‍රවාංකයේම නියතව පවතී. උෂ්ණත්වය ද්‍රවාංකයේම නියතව පවතී. හරි. ඒකේ අනික් පොයින්ට් එක පුතේ ද්‍රවයක් වායු වීම ආරමුණු පසු ද්‍රවයක් වායු වීම ආරමුණු පසු සම්පූර්ණයෙන් වායු වීම අවසන් වන තෙක් සම්පූර්ණයෙන් වායු වීම අවසන් වන තෙක් සහ වායුවක් ද්‍රව වීම ආරමුණු පසු වායුවක් ද්‍රව වීම ආරමුණු පසු සම්පූර්ණයෙන් ද්‍රවී අවසන් වන තෙක් සම්පූර්ණයෙන්ම ද්‍රව වී අවසන් වන තෙක් උෂ්ණත්වයේ තාපාංකයේම නියතව පවතී. උෂ්ණත්වයේ තාපාංකයේම නියතව පවතී. හරි. දැන් ආයොත් තව වැදගත් පොයින්ට් එකක් විභාග ඉතිහාස කීප විඩක් CQ වල රචනා ගණන් වල පවා චෙක් වෙලා තියෙනවා මේ කතාව. හිතන්නකෝ භාජනයක දාලා රත් කරන්න කියලා. හරි. එතකොට අර අවස්ථා විපර්යාසය වෙන අතරතුරේදී ඒ සමස්ත පද්ධතියේම උෂ්ණත්වය නියතව තියෙන්නේ. සමහර ලාවට සමහර ගණන් වල තියෙනවා පුතේ ඒ පද්ධතියේ භාජනය හා අවස්ථා විපර්යාස ලක් වෙන එක හැර තව කවුරු හරි ඉන්න පුළුවන්. තව ජලයේ ටිකක් එම ඉන්නත් පුළුවනි. හරි. නිකන් හිතන්නකෝ සෙස බිඳුවේ තියෙන අයිස් සහ ජලය තියෙනවා කියලා භාජනයක් අස්සේ. සෙස බිඳුවේ තියෙන ජලය සහ අයිස් තියෙන භාජනයක් අස්සේ. දැන් තාපේ දුන්නම සෙස බිඳුවේ තියෙන අයිස් ටික දිය වෙන පටන් ගන්න මුලින්ම. සෙස බිඳුවේ තියෙන අයිස් ටික මුලින් දියලා ඉවර වෙන්න ඕනේ. ජලය බඩ හැරලා ඉන්න ඕනේ. එතකන් අර භාජනේ කිසිම තාපයක් උරා ගන්න නැහැ. ඒ භාජන උෂ්ණත්වය නියතවනේ තියෙන්නේ. අයිස් ටික දියලා ඉවර වෙනකන් පද්ධතියේ උෂ්ණත්වය නියතයි. භාජනේ කිසිම තාපයක් උරා ගන්න නැහැ. ඒ වගේම තමයි අර අයිස් එක ආරම්භයේදී යම් ජල ප්‍රමාණයක් හිටිය. අයිස් වලින් හැදෙන ජලය නෙවෙයි. තව ජල සාම්පලයක් තියෙනවා කියලා කිව්වේ. එයත් තාපය උරා ගන්න නැහැ. අයිස් ටික සම්පූර්ණ දියලා ඉවර වෙනකන් පද්ධති උෂ්ණ නියතයි කියන්නේ අර භාජන උෂ්ණත්වයත් නියතයි. අර මුලින්ද තියෙන ජල උෂ්ණත්වයත් නියතයි. එහෙනම් ඒගොල්ලෝ ඒ වෙලාවේ කිසිම තාපයක් උරා ගන්නේ නැත. රයිට්. ලියා ගන්න පුතේ. අවස්ථා විපර්යාසයක් සිදුවන අතරතුරේ අවස්ථා විපර්යාසයක් සිදුවන අතරතුරේ පද්ධතියේම උෂ්ණත්වය නියත නිසා පද්ධතියේම උෂ්ණත්වය නියත නිසා පද්ධතියේම උෂ්ණත්වය නියත නිසා
අවස්ථා විපර්යාසයට ලක්වන පදාර්ථය හැර අවස්ථා විපර්යාසයට ලක්වන පදාර්ථයේ හැර බඳුනද ඇතුළු සියලු දෑ බඳුනද ඇතුළු අනෙක් සියලු දෑ බඳුනද ඇතුළු අනෙක් සියලු දෑ තාපය උරා ගැනීමක් හෝ පිටකිරීමක් නොකරයි. තාපය උරා ගැනීමක් හෝ පිටකිරීමක් නොකරයි. බලමු ලස්සනයි ප්‍රශ්න සාකච්ඡා කරලා ඔක ඇප්ලයි වෙන විදිහ බලමුකෝ නේද? right. ඔය වැඩි හැමතැනම අහන්න හම් වෙන කරුණුමත් නෙවෙයි. ඊළඟ කලින් කිව්ව කාරණයක්. ලියන පුතේ ඕනෑම පදාර්ථයක සිම්බල් Lට වඩා කැපිටල් A විශාල නිසා සිම්බල් Lට වඩා කැපිටල් L විශාල නිසා T2ට වඩා විශාලයි T4 T2ට වඩා විශාලයි T4 විලයනයට වඩා වාෂ්පීකරණ කාලේ වැඩි. වරණාකස් ලියන පුතේ ඊළඟට නැත උදාහරණයක් වශයෙන් ලියන පුතේ අයිස්සලේ සිම්බල් L මෙන් අයිස්සල සිම්බල් L මෙන් වාෂ්පීකරණයේ කැපිටල් L නැත ජලයේ කැපිටල් L අයිස්සල සිම්බල් L මෙන් ජලයේ කැපිටල් L ආසන්නව 7 ගුණයකි. අයිස්සල සිම්බල් L මෙන් ජලයේ කැපිටල් L ආසන්නව 7 ගුණයකි. හරි. එතකොට අර සාමාන්‍ය T2 වගේ T4 7 ගුණයක විතර කාලයක් යනවා අයිස් රත් කරන් ගිලා ජලයට හරවලා ජලය රත් කරලා හුමාලය කරන්න යනකොට. අයිස් දිය කරන්න යනවට වඩා 7 ගුණයක් වගේ කාලයක් යනවා පුතේ ජලය හුමාලය කරන්න. ඊළඟ ලියන පුතේ ඝන ද්‍රව වායු අවස්ථාවල් වල සිම්පල් C අසමාන නිසා විතාදා අසමාන නිසා 1,3,5 රේඛාවල අනුක්‍රමණ අසමානයි. ඒකම ලියන්න පුතේ සිම්බල් C අඩු නම් අනුක්‍රමණය වැඩිද? රත් කරන්න ලේසි. සිම්බල් C අඩු නම් අනුක්‍රමණය වැඩිද? සිම්බල් C වැඩි නම් අනුක්‍රමණය අඩුද වේ. සිම්බල් C අඩු නම් අනුක්‍රමණය වැඩිද? සිම්බල් C වැඩි නම් අනුක්‍රමණය අඩුද වේ. right. හරි. ඒ හරියේදී කියන්න නැහැ කරුණු සියල්ලම වගේ කියලා ඉවරයි. මම හිතන්නේ පුතේ ඔයාලට පිටුවකුත් භාගිකුත් වගේ ඉඳ තිබෙන නිසා හොඳටම ඇති මේවා ලියන්න. මොකක් කරයක් අමතක වුණාද දන්නේ නැති හින්දා පොඩ්ඩක් ටිකක් ඉඩක් තියලම ඊළඟ මාතෘකාව දැම්මම හොඳයි. අපි මේ කතා කරේ කාලය සමග උෂ්ණත්වය වෙනස් වීමනේ පුතේ. දැන් ලියන්න උෂ්ණත්වය සමග පරිමාව වෙනස් වීම කියලා මාතෘකාව. උෂ්ණත්වය සමග පරිමාව වෙනස් වීම. උෂ්ණත්වය සමග පරිමාව වෙනස් වීම. හරි. ළමයි බලාගෙන ඉන්න පුතේ උෂ්ණත්වය සමග පරිමාව. පස්සේ අක්ෂය දාන්නම්කෝ නම් කරන්නම්කෝ. හරි දැන් මේකන ඝන ද්‍රව්‍යයට අදාළව කතා කරමුකෝ අපි පුතේ. හරි. උෂ්ණත්වය කියන අක්ෂයේ වැදගත් දේවල් තමයි θ m1යි θ b1යි. ද්‍රවාංකය සහ තාපාංකය. හරි. දැන් පටන් ගන්න අපි ද්‍රවාංක වල අඩු උෂ්ණත්වයක ඝන ද්‍රව්‍යයකින් පටන් ගන්න. හරි. අපි උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට පරිමාව වැඩි වෙගෙන යනවා ප්‍රසාරණය වෙගෙන යනවා ඝන ද්‍රව්‍ය. ඝන ද්‍රව්‍ය ඔන්න ප්‍රසාරණය වෙගෙන යනවා. ඊළඟට ද්‍රවාංක ලැබුණා පස්සේ ඒ ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය වෙවි තිබිච්ච එක ද්‍රවාංකයට ආව දිය වෙන්න ගන්නවා. දිය වෙද්දී උෂ්ණත්වය ද්‍රවාංකයේ තියාගෙන පරිමාවේ ලොකු වැඩිවීමක් කරගන්නවා. පරිමාව විශාල වැඩිවීමක් කරගන්නවා. විලයන වෙද්දී. තේරුණා? ඝනයේ ද්‍රවයේදී පරිමාව විශාල වශයෙන් වැඩි වෙනවා. ද්‍රවයලා ඉවරවට පස්සේ ද්‍රවය එතනින් එහාට රත් වෙන්න ගන්නෝනේ. රත් වෙගෙන යන අතරතුරේ ද්‍රවය ප්‍රසාරණය වෙනවා. හරි. එතකොට ඔන්න ද්‍රවය ප්‍රසාරණය වෙගෙන යද්දී ඔන්න ද්‍රවය පරිමාව වැඩි කරගෙන යනවා. හරි. එහෙම ගිහලා ද්‍රවය තාපාංකයට එළඹුණාට පස්සේ මොකද වෙන්නේ පුතේ?
දැන් ඒක වායුව බවට පත් වෙන ගන්න. හරි. වායුව බවට පත් වාෂ්පීකරණය වෙද්දී විශාල වශයෙන් පරිමාව වැඩි වීමක් වෙනවා. හරි. දැන් මේ වෙන්නේ වාෂ්පීකරණය. හරි. ඊළඟට සම්පූර්ණ වායුව වල ඉවර වුණාට පස්සේ එතනින් එහාට ආය රත් වෙන ගන්නවා වායුව. එතනින් පස්සේ වායුවේ විශාල වශයෙන් ආයත එක ප්‍රසාරණය වෙගෙන යනවා. පරිමාව වැඩි වෙගෙන යනවා. හරි. ඔන්න ඝනයේ ප්‍රසාරණය වෙගෙන ආව විලයන වේදී පරිමාව උෂ්ණත නියතව තිබියදී පරිමාව විශාල වැඩිවීමක් වෙනවා. ද්‍රවය ප්‍රසාරණය වෙගෙන යනවා. තාපනයකට ආවට පස්සේ පුතේ වාෂ්පීකරණය වෙන්න ගත්තම එතන විශාල වැඩිවීමක් වෙනවා පරිමාවේ. වායුව එතනින් එහාට ප්‍රසාරණය වෙගෙන යනවා. මේ ඇඳලා තියෙන්නේ උෂ්ණත්වයේ සමග මොකද්ද පුතේ? පරිමාව. උෂ්ණත්වයේ සමග පරිමාව. මේකේ විශේෂ කරු කීපයක් තියෙනවා කියන්න. හරි. මෙන්න මෙතන විලයනය වෙනකොට පරිමාව ලොකු වැඩිවීමක් වෙනවා. හැබැයි වාෂ්පීකරණය වෙනකොට ඊට වඩා ලොකු පරිමාව වැඩිවීමක් වෙනවා. ඝනය ද්‍රව වෙනකොට පරිමාව වැඩි වෙනවට වඩා ද්‍රවය වායුව බවට හැරෙද්දී පරිමාව වැඩි වෙන ප්‍රමාණය වැඩි. තේරුණා? තව එකක් තමයි මේකේ පැහැදිලි අනුක්‍රමණ ගත්තොත් මෙයාට වඩා මේකේ එයාට වඩා අරකේ අනුක්‍රමණ අනිවාර්යෙන් එන්න එන්න වැඩි කරන්නේ. මේවායේ පැහැදිලි අනුක්‍රමණ එන්න එන්න වැඩි වෙනවා. ඇයි අනුක්‍රමණ වැඩි වෙන්නේ? හරි. තාපේ පාඩමේ මුල හරියේදී කරා ප්‍රසාරණය කියලා එකක්. ඒකේ කියලා තියෙනවා සාමාන්‍ය ඝනවල වෙන 10 ගුණයක් විතර ද්‍රවවල ප්‍රසාරණතාව ගැම පරිමාව ප්‍රසාරතාව 10 ගුණයක් විතර කියලා. ඊටත් වඩා වායු වල පරිමාව ප්‍රසාරණය වැඩි. ප්‍රසාරතාව තව ටිකක් වැඩි. ඒ නිසා ඒකේ බෑවුම තව ටිකක් වැඩි වෙනවා. අනුක්‍රමණය තව ටිකක් වැඩි වෙනවා. හරි. රයිට්. අන්න ඒව ටික හිතේ තියාගෙන ඔයගොල්ලෝ දැන් මෙන්න මේ ප්‍රස්තාරය යන්නේ. හරි. උෂ්ණත්වයේ සමග පරිමාව කියලා අනේ පුතේ මගේ නම් මේ අක්ෂර ටිකක් උස්සර එන්න ඕනේ. හරි ඔයගොල්ලෝ අදිද්දි. රයිට්. අර කිව්ව කරුණ දෙක හිතේ තියාගෙන ප්‍රස්තාරය ඇඳගන්න. උෂ්ණත්වය සමග පරිමාව ද්‍රවාංකය තාපාංකය ඝනයේ ප්‍රසාරණය වීම විලයනය වීම ද්‍රවයේ ප්‍රසාරණය වීම වාෂ්පීකරණය වීම ඊට පස්සේ වායු ප්‍රසාරණය වීම. හරි. උෂ්ණත්වය දෙක හරියට බලන්න. හැඩය හරියට බලන්න. මෙයාට වඩා මේක එයාට වඩා අරකේ බෑවුම වැඩි අනුක්‍රමය වැඩිද කියලා බලන්න. මේ උසට වඩා අර උස වැඩිද කියලා බලන්න. මේක 1 මේක 2 පියවර මෙයා 3 පියවර මෙයා 4 වෙනි පියවර අරයා 5 වෙනි පියවර. රයිට්. ඒවා ආයි නම් කරන්න ඕනේ නැහැ. අර ගියසර 1 2 3 4 5 කියන්නේ මොනවද කියලා අපි නම් කරානේ. ආයි යටින් ලියන්න ඕනේ නැහැ නේද පුතේ? හරි. දැන් තියෙනවා විශේෂ කරුණු කියන්න. පළවෙනි මං කියන්නේ මේ කාරණේ. මේ අවස්ථාවේ පර්යාසය වෙද්දී පරිමාණය ලොකු වැඩිවීමක් වෙනවා. සාමාන්‍ය විලයෙන්ට වඩා වාෂ්පීකරණය වෙනකොට පරිමාණය සිදුවන වැඩිවීම තව වැඩි. තව කරුණක් තියෙනවා එතන පුතේ. එතකොට අර විලයනේ වීගූතා වාෂ්පීකර වීගූතා කියලා গুপ্ত තාප දෙකක් අර දැක්කුවේ. ඒවට ඒ අර গুপ্ত තාපය කියලා තියෙනවා. ඒකට හේතුව ඔය අවස්ථාවේ පර්යාසය වෙන අතරතුරේ අපි යාට තාපෙ දෙනවා. ඝනයේ තාපෙ දෙනවා දිය වෙන්න. ද්‍රවයේ තාපෙ දෙනවා වායු වෙන්න. තාපෙ දුන්නාට රත් වෙන්නේ නැහනේ. තාපෙ දුන්නා රත් වෙන්නේ. එතකොට ඒ දෙන තාපෙට මොකද වෙන්නේ? කියලා ප්‍රශ්නයක් ආවේ කාලේ. සාමාන්‍යයෙන් අපිට වැඩිපුර හුරු තාපයක් දෙනකොට රත් වීමක් වෙන්න ඕනේ කියලානේ. නැහැ. එහෙම වෙන්නේ නැහැ හරියදී. අවස්ථාවේ පරාසයක් වෙද්දී. නිසා දෙන තාපෙට මොකද වෙන්නේ කියලා ප්‍රශ්නයක් ආපු නිසා. දන්නේ නැති නිසා. গুপ্ত හින්දා තමයි গুপ্ত තාපය කියලා නම් කරේ. දැන් අපිට තේරෙන්න උනි ඇත්තරේ গুপ্তතාවය වැය කරන්නේ මොකටද කියන එක. ඇත්තරේ গুপ্তතාවය පාවිච්චි කරන්නේ පුතේ අන්තර් අණුක ආකර්ෂණ බලවලට එරෙහිව කාර්ය කරමින් ප්‍රසාරණය වෙන්නේ. පරිමාව වැඩි කර ගන්න. මේ බලන්න ලොකු පරිමාව වැඩිවීමක් කරගන්න බෑ ආකර්ෂණ බලට එරෙහිව කාර්ය කරන්න. ඒකට තමයි අර গুপ্তතාවයක් පාවිච්චි කරන්නේ. හරි. ලියා ගන්න පුතේ මෙහෙම. අවස්ථා විපර්යාසයකදී පරිමාව විශාල වශයෙන් වැඩි වේ. අවස්ථා විපර්යාසයකදී උෂ්ණත්වය නියතව තිබියදී අවස්ථා විපර්යාසයකදී උෂ්ණත්වය නියතව තිබියදී පරිමාවේ විශාල වැඩිවීමක් සිදු වේ. පරිමාවේ විශාල වැඩිවීමක් සිදු වේ.
ඒකටම ලියන්න පුතේ. විලයනයටත් වඩා වාෂ්පීකරණයේදී සිදුවන විලයනයටත් වඩා වාෂ්පීකරණයේදී සිදුවන පරිමා වැඩිවීම වැඩි. විලයනයටත් වඩා වාෂ්පීකරණයේදී සිදුවන පරිමා වැඩිවීම වැඩි. හරි. තේරුණා? රයිට්. ඊළඟ පොයින්ට් වශයෙන් ලියන්න පුතේ. සැබවින්ම ගුප්තතාපේ භාවිතා වන්නේ අන්තර් අණුක ආකර්ෂණ බලවලට එරෙහිව කාර්ය කරමින් පරිමාව වැඩි කර ගැනීම සඳහායි. පරිමාව වැඩි කර ගැනීම සඳහායි. රයිට්. ඊළඟ මේ අනුක්‍රමයේ එන්නේ වැඩි වෙනවා කියන එක ලියමු පුතේ. 1 3 5 අනුපිළිවෙලට 1 රවුම් කරන්න. 3 රවුම් කරන්න. 5 රවුම් කරන්න. අනුපිළිවෙලට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වැඩි වේ. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වැඩි වේ. ඊට හේතුව පුතේ ගැමානේ ලියන්නේ පරිමාව ප්‍රසාරද. මෙහෙම ලියන්න. ගැමා ඝනවලට වඩා ගැමා ද්‍රව ලොකුයි. ගැමා ද්‍රවවලට වඩා ගැමා වායු ලොකුයි. පරිමා ප්‍රසාරතා. ගැමා ඝනට වඩා ගැමා ද්‍රව ලොකුයි. ගැමා ද්‍රව වඩා ගැමා වායු ලොකුයි නිසා. ෂේප්. තව එක තියෙනවා එක පොයින්ට් එකක් තියෙනවා කියන්න. මේක අර ජලය වගේ අනියම් ප්‍රසාරණ දක්වන අයට ගැලපෙන්නේ නැහැ මේ ප්‍රස්ථාරේ. ඇයි පුතේ ජලයේ අනියම් ප්‍රසාරණය මතක් කරගන්න. අයිස් ජලයේ විදිහ උපරිම වැඩි කරගන්නවා. ඊළඟ බිඳුවේ ජලය රත් කරන් යනකොට 4 වෙනකම් පරිමා අඩුවීමක් වෙනවනේ. 4න් පස්සේනේ පරිමා වැඩි වෙන්න ගන්නෙ. තේරුණා? එහෙනම් මේ ප්‍රස්ථාරය අර අනියම් ප්‍රසාරණය දක්වන අයට ගැලපෙන එකක් නෙවෙයි. ඒකත් කමන්නේ නැහැ. නෝට් එක කම්ප්ලීට් වෙන එකක් දාගමු පුතේ. ජලය වැනි අනියම් ප්‍රසාරණ දක්වන පදාර්ථ සඳහා මෙම ප්‍රස්ථාරය නොගැලපේ. තේරුණා? හරි. දැන් ඇත්තටම ගණන් වලට ඕන කර ප්‍රධාන ඔක්කොම ටික වගේ කියලා ඉවරයි. හරි? සේරම කියලා ඉවරයි මේ වෙද්දි. තව කරු 3ක් තියෙනවා. කරු 3 දුන්නාම මේ අවස්ථේ ප්‍රයාස තීරණ නෝට් එක ඉවරයි. හරි? තව කරු 3යි තියෙන්නේ. හරි. මේ ටිකේ පොඩ පරිබාහිර කතාවක් මම මේ කියන්නේ. ඔය ද්‍රවාංකයටයි තාපාංකයටයි පීඩනය කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන එක. ද්‍රවාංකයටයි තාපාංකයටයි. කොල්ලෝ සාමාන්‍යයෙන් පදාර්ථය ඝන සිට ද්‍රව බවට හැරෙද්දී සාමාන්‍ය පදාර්ථ ඝන සිට ද්‍රව බවට හැරෙද්දී පරිමාව වැඩි කරගන්න උත්සාහ කරනවා. හරිද? එතකොට එවැනි පදාර්ථයක් මත අමතර පීඩනයක් දැම්මොත් ඔයාටම තේරෙන්න ඕනේ එතකොට පරිමා වැඩි කරගන්න අමාරු වෙනවා. තද කරන් වගෙන ඉන්නේ කොල්ලෝ. හරි? එතකොට මොකද වෙන්නේ? තව ටිකක් ඉහළ උෂ්ණත්වයක රත් කරන්න සිද්ධ වෙනවා ද්‍රව වෙන්න පටන් ගන්නට. ඒ කියන්නේ මොකද? ද්‍රවාංක ඉහළ යනවා. අහගන්නකෝ. සාමාන්‍ය පදාර්ථයේ ඝනසේ ද්‍රව අවස්ථාවට පත් වෙද්දී පරිමාව වැඩි කර ගන්නවා. නමුත් එවැනි ඝනයක් මත අමතර පීඩනයක් දාලා තිබ්බොත් එයාට හිතන දේ කරගන්න අමාරු වෙනවා. සාධාරණ නැද්ද? අමාරු වෙනවා. එතකොට ඒක ද්‍රව වෙන්න පටන් ගන්න තව ටිකක් ඉහළට රත් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ද්‍රවාංකය කියන එක ඉහළ යනවා. ද්‍රවාංක ඉහළ යනවා. හැබැයි අර අයිස් ජල සීනකේදී වගේ හරි සමහර පදාර්ථ තියෙනවා. හරි. සමහර පදාර්ථ තියෙනවා පුතේ. අනිත් මට අතින් එවලේ කියනකොට මගේ අත එවලේ කියනවා මට දැන්ලාවට මතක් වුණා අයිස් ජලයේ බඩ හැරෙද්දී පරිමාව වැඩි කර ගන්නවා කියලා කියුණාද කොහෙද? නෑ අපි ඉගෙන ගත්තානේ අයිස් ජලයේ බඩ හැරෙද්දී පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙලා සස 4 වෙනකන් රත් කරනකොටත් පරිමාව තව ටිකක් අඩු වෙනවා. එදින පස්සේ වැඩි වෙනවා කියලා කියුණේ. හරි. මට දැන් නිකන් මේ කියන්නේ මතක් වුණා නේ මම කියද්දි මාරුණාවද්ද කියලා.
සාමාන්‍යයෙන් ඔය අනියම් ප්‍රසාර මේ සාමාන්‍ය පදාර්ථනේ අනියම් ප්‍රසාරණ දක්වන පදාර්ථ වල වෙන්නේ ඝනයේ ද්‍රව බවට හැරෙනකොට පරිමාව අඩු කරගන්න. ඝනයේ ද්‍රවයට හැරිදි පරිමාව අඩු කරගන්න. එහෙව් පදාර්ථයක් මත අමතර පීඩනයක් දැම්මම එයා හිතන දේ එයාට කරගන්න තව ටිකක් ලේසි වෙනවා. එයා හිතන දේ එයාට කරගන්න තව ටිකක් ලේසි. රත් කරන්න ඕන උෂ්ණත්වය අඩු වෙන එකයි වෙන්නේ. ඒ කියන්නේ ද්‍රවාංකය පහළ යනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපි අයිස් වල හිමාංකය කියලා කියන සෙස බිඳුවනේ. නමුත් අයිස් මතට අමතර පීඩනයක් දැම්මොත් ද්‍රවාංකය එහෙම නැත්නම් ඒකට විශේෂ නම හිමාංකයේ බිඳුවට වඩා පහළ යනවා. ඊළඟට මේ ඝන ද්‍රව වීම ගැන කියන්නේ එකේ පොයින්ට්ස් දෙකක් තියෙනවා මතක තියාගන්න. සාමාන්‍ය පදාර්ථ සඳහායි අනියම් ප්‍රසාර දක්වන පදාර්ථ සඳහායි කියලා. හැබැයි ද්‍රවයක් වායු බවට හැරෙද්දී එහෙම දෙකක් නැහැ. ද්‍රවයක් වායු බවට හැරෙද්දී අනිවාර්යෙන් පුතේ පරිමාව වැඩි කරගන්නවා විතරමයි. හරිද? එතකොට එයා මත අමතර පීඩනයක් දැම්මම එයාට පරිමාව වැඩි කරගන්න අමාරු. එයාට ඕන දේ කරගන්න අමාරු. එතකොට ඒක වාෂ්පීකරණයට ලක් කරන්න තවත් ටිකක් ඉහළට රත් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ තාපාංකය ඉහළ යනවා. තාපාංකය අනිවාර්යෙන් ඉහළ යනවා. අමතර පීඩනයක් දැම්මම. තේරුණා? ඒක ආයේ වර්ග දෙකක් නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ජලයේ නතර උෂ්ණත්වය අපි කියන්නේ සෙල්සියස් 100 කියලා. නමුත් අධි පීඩන උදුනකදී කරන්නේ පීඩනය වැඩි කරනවා. පීඩනය වැඩි කරාම ජලයේ නතර උෂ්ණත්වය තව ටිකක් ඉහළට යනවා. ඉහළ ගියාම ඒ කියන්නේ සෙල්සියස් සමහර අපි උදාහරණයක් 150 150 වෙනකන් කනුත් ජලයේ විදියටමයි තියෙන්නේ. තේරුණා? ඊට පස්සේ තමයි ඒක වාෂ්පීකරණය වෙන්න පටන් ගන්න. තව ඒක අනිත් පැත්තට කියනවනේ දැන් සාමාන්‍යයෙන් ජලයේ නතර උෂ්ණත්වය සෙල්සියස් 100 කියලා කියන මුහුදු මට්ටමේදී. නමුත් කඳුකර ප්‍රදේශ වලට එන්න මොකද වෙන්නේ? වායුගෝල පීඩනය අඩු වෙනවා. වායුගෝල පීඩනය අඩු වෙනකොට තාපාංකය අඩු වෙනවා. නුවරඑළිය පැත්තට එනකොට වායුගෝල පීඩනයේ සැලකිය යුතු අඩුවීමක් වෙන හින්දා පුතේ තාපාංක සැලකිය යුතු අඩුවීමක් වෙනවා. ඒ කියන්නේ සැලකිය යුතු කියන්නේ 70 ගණන් වලට වගේ යන්නේ නැහැ. 90 ගණන් වලට වගේ අඩු වෙනවා. 100 තිබිච්ච එක 90 ගණනකට වගේ අඩු වෙනවා. හරි. ඔය විස්තරේ කතන්දර මාලාව වෙනම ටයිප් කරලා print කරලා දාලා තියෙනවා. එක තීරුවක්. නමුත් අපිට අවශ්‍ය සාරාංශය විතරක් තරු අගන්ති තුනක් වශයෙන් අපි ලියමු. ලියා ගන්න මෙහෙම පීඩනයේ බලපෑම කියලා කෙටි මාතෘකාවක්. පීඩනයේ බලපෑම. ලියන පුතේ ඝන ද්‍රව බවට පත්වීමේදී පරිමාව වැඩි කරගන්නා සාමාන්‍ය පදාර්ථ මත අමතර පීඩනයක් යෙදූ විට ද්‍රවාංකය ඉහළ යයි. ඊළඟ රුලේ ඝනය ද්‍රව බවට පත්වීමේදී පරිමාව අඩු කරගන්නා අනියම් ප්‍රසාරණ දක්වන පදාර්ථ මත අමතර පීඩනයක් යෙදූ විට ද්‍රවාංකය පහළ යයි. හරි. ඊට පස්සේ ලියන්න පුතේ ඕනෑම පදාර්ථයක් ද්‍රව සිට වායු බවට පත්වීමේදී පරිමාව වැඩි කරගන්නා නිසා ද්‍රවය මතර අමතර පීඩනයක් යෙදූ විට තාපාංකය ඉහළ යයි. හරි, තාපාංකය ඉහළ යයි. ඔය කරුණු තුන මතක තියාගන්න. විභාග ඉතිහාසයේ MCQ එකක් දෙකක් වගේ ඕනනම් ඇති. හරි. ඔය
ඔය කරුණුත් එක්ක සම්පූර්ණ තියරි නෝට් එක. ඒ කියන්නේ තියරි පන්තියකට දෙන හා සමාන නෝට් එකක් දීලා ඉවර කරලා තියෙනවා. හරි?